හරි. එතකොට අපිට උවමනා වෙන්නේ කොහොමද මේ හිස්තැන් ටික පිරවෙන්නේ කියන එක ගැන දැනගන්න. right? ඒකත් එක තමයි ලකුණු ටික යට ගහලා තියෙන්නේ. right? ඒතර හිස්තැන් ටික පිරවෙන විදිහ ගැන මෙහෙමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ. මුලින්ම මේ bold faces වලින් එක දාලා තියෙනවා මම මෙතන මාක් කරන්නම් ඒක. right? right title කියන දෙන්න දෙපැත්තට එන්න ඕනේ. එකට එක ලකුණක් හම්බෙලා තියෙනවා. කෝඩ් එකේ ස්තැන් තියෙන තැන්. ඊළඟට H1 හරි එතනට H2 හරි පාවිච්චි වෙලා තියෙනුනේ ශ්‍රී ලංකන් ටෙස්ට් ක්‍රිකට් රෙකෝඩ්ස් කියන එකේ දෙපැත්තට. මොකද මේ පැත්තේ ඒක ලොකු අකුරු වලින් ඉන්ඩිකේට් වෙලා තියෙන්නේ. right? ඊළඟට මෙන්න මේ තනි කෙලින් ඉර ඒ ඉර අරගෙන තියෙන්නේ මේ HR කියන කෝඩ් එකෙන්. right? horizontal line කියන එක එකකින් ඉන්ඩිකේට් කරන්නේ. එයා single tag එකක්. right? break tag එක වගේ. ඒක එතන තියෙන්න ඕනේ. ඊළඟට link එක ගැන කතා කරලා තියෙනවා. link එක තියෙන්නේ මෙතන. right? එතකොට මේ තියෙන link එක fix කරගන්න මේගොල්ලෝ මෙතන පාවිච්චි කරලා තියෙනවා ahref කියන එක. right? ඊළඟට ප්‍රශ්නේ අහලා කියලා තියෙනවා නේද? ඉහත වෙබ් පිටුව ජනනය කරන cricket.html ගොනුවේ ආංශික HTML ලේඛනය පහත දී ඇත. වෙබ් පිටුව විදහා වීමට මේ කියන ටෙක්ස්ට් ටික අරගන්න. මේ සටහන් වල කියලා තියෙනවා ශ්‍රී ලංකන් national cricket team යන වාක්‍ය ඛණ්ඩය මත පරිශීලකයා ක්ලික් කර විට team.html යන ලේඛනයේ දර්ශනය විය යුතුයි. ඒකයි මේකේ href එකේ value එක team.html කියලා එන්න ඕනේ. දැන් මේවා ලියනකොට හරියටම මේ ස්පෙලින් බලනවා ළමයි. ඒක නිසා හොඳට ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකක් හෝ තැනක වැරදිලා තිබ්බොත් ඩොට් එකක් මිස් වෙලා තිබ්බොත් ස්පෙලිං වැරදිලා තිබ්බොත් කැපිටල් සිම්බල් මාරු වෙලා තිබ්බොත් ලකුණු නැත. right? මොකද මේවා පේපර් එකේ එක්සැක්ට්ලි කියලා තියෙන දේවල්. ඒක නිසා ඔයා හරියට මේ විදිහට මැනේජ් කරගන්න ඕන. right? ඊළඟට anchor tag එක මෙතනින් close වෙලා තියෙන්න ඕනේ. ඒ ඔක්කොටම තමයි මේ එක ලකුණ දීලා තියෙන්නේ. right? එතකොට පළවෙනි ලකුණ දුන්නා title එක දැම්මට, දෙවෙනි ලකුණ දුන්නා H1 හරි H2 හරි දැම්මට, තුන්වෙනි ලකුණ දුන්නා HR එක දැම්මට, හතරවෙනි ලකුණ ඔයගලන්ට දෙන්නේ anchor tag එක open and close anchor tags ටික settle කරනවාට. right? එතකොට anchor tag එක තියෙන්න ඕනේ, href තියෙන්න ඕනේ, equal team.html තියෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් double quotes ඇතුලේ තියෙන්න ඕනේ. ඊට පස්සේ closing tag එකේ closing a tag එකක් තියෙන්න ඕනේ. ඒ ඔක්කොම ටික තියෙනවා නම් තමයි එක ලකුණ හම්බෙන්නේ. ඊළඟට record groups දෙපැත්තේ ball tag එක පාවිච්චි වෙන්න ඕනේ. strong කියලා tag එකකුත් තියෙනවා. ඒකත් පාවිච්චි කරලා කමක් නැහැ කියලා ලකුණු දීලා තියෙනවා. ඒතර bold හෝ strong. right? ඊළඟට list එක unordered list එකක් වෙන්න ඕනේ නේද? මෙතන තියෙන්නේ unordered list එකක්. ඒක අපි UL වලින් open කරලා UL වලින් close වෙලා තියෙනවා. මේක තියෙනවා නම් තව එක ලකුණක් අරගන්න පුළුවන්. ඊළඟට partnership record මෙතන තියෙන කෙනා ඒක පැහැදිලිවම මේ උඩ ඔයා දීපු එකට වඩා එකක් අඩු වෙන්න ඕනේ. දැන් ශ්‍රී ලංකන් ටෙස්ට් ක්‍රිකට් රෙකෝඩ් කියන එක H1 තිබ්බනම් partnership record කියන එක H2 තියෙන්න ඕනේ. උඩ ශ්‍රී ලංකන් ටෙස්ට් ක්‍රිකට් රෙකෝඩ් ඒ කියන්නේ මෙයාව ලියා ගන්න H2 පාවිච්චි කරා නම් මෙයාව ලියන්න H3 පාවිච්චි කරන්න ඕනේ. මොකද එදින පැහැදිලිවම අකුරු size දෙකක්. right? ඒක හරි විදිහට පාවිච්චි කරලා තියෙනවා නම් ඒකට එක ලකුණක් තියෙනවා. right? ඊළඟට image එක නේද? මේ
මෙතන කියලා තියෙනවා ඉහත වෙබ් පිටුවේ ඇති රූපයේහි ප්‍රභව ගුණෙහි නම cricket.jpg. ආයිසරක් ස්පෙලින් cases ගැන සැලකිලිමත් වෙන්න ඕන දැනක්. right imgsrc equal cricket.jpg. img එක තියෙන්න ඕනේ හිස්තනක් තියලා src තියෙන්න ඕනේ සමාන ලකුණ තියෙන්න ඕනේ cricket.jpg double quotes ඇතුලේ තියෙන්න ඕනේ alt text එක ගැන කියලා තියෙනවා cricket.jpg යන රූපයේ සන්දානය සඳහා cricket නම් වූ විකල්ප විස්තරයක් තිබිය යුතුයි. එතකොට මේ alt එක තියෙන්න ඕනේ right ඒක partnership නෙවෙයි තියෙන්න ඕනේ තියෙනවනේ cricket කියලා. එතන printing mistake එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒක හරි ගස්සලා තියෙනවා. ඒක තියෙනවනේ cricket කියලා. right ඒ ටික හරියට තියෙනවා නම් ඒක ලකුණ හම්බ වෙනවා. right ඊළඟට table එකට අදාළව තියෙන table border 1 කියලා තියෙනවනේ. මොකද අපි සාමාන්‍ය විදිහට table එකක් open කරොත් table tag එක open කරොත් අපිට border එකක් නැතුව table එකේ ඉන්නේ. right ඒ නිසා table border 1 කියන එක තියෙන්න ඕනේ. ඊළඟට highest wicket partnership කියන එක caption එකක් විදිහට අඳුනගෙන තියෙන්න ඕනේ. right එච්චරයි නේද? ඒ විදිහට තමයි ලකුණු 10 එතන හම්බ වෙන්නේ. right ඒකට ඔය ටික තියෙනවා නම් ලකුණු 10ක් අරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් HTML ප්‍රශ්න පේපර් එකේ අහන්නේ ඔය ක්‍රමවේද දෙකට. එක්ක output එක දීලා හිස්තැන් පුරවන්න කියනවා. නැත්නම් සමහරවිට පොඩි output එකක් දීලා අපිට ඒකට දාලා HTML code එක ලියන්න කියනවා. නැත්නම් HTML code එක දීලා අපිට output එක අඳින්න කියලා කියනවා. right ඒ වගේම තමයි CSS එකත්. right CSS එකත් ඒ විදිහටම code එක දීලා අපිට ගොඩක් වෙලාවට නිවැරදි කරන්න කියලා එනවා. මොකද අපිට CSS code එකේ output එකක් අඳින්න අමාරුයි. ගොඩක් වෙලාවට අවශ්‍යතාවය දීලා CSS එක ලියන්න කියනවා. එහෙමත් නැත්නම් CSS එකක් ලියලා ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? එහෙමත් නැත්නම් ඒකේ සිද්ධ වෙන ඒක හරිද වැරදිද කියලා බලන්න කියලා තියෙනවා. right ඔය ක්‍රමවේද තමයි පේපර් එකේ අහන්නේ. right හරි එතකොට 10න් කීයද කියලා දාගන්න. අපි යමු ඊළඟ ප්‍රශ්න. right ඊළඟ එකේ කතා කරලා තියෙනවා පරිගණකයක බයිට යොමුගත පරිගණකයක් බයිට යොමුගත නම්. right දැන් memory calculation ගානක් බොහොම obvious අපේ paper එකට එන්න. right මොකද මේ තියෙන ඉතිහාස බැලුවොත් ඔක්කොම එකම එක අවුරුද්දක විතරයි මේ memory calculation මිස් කරලා තිබුණේ මට මතක විදිහට. අනිත් හැම අවුරුද්දකම memory calculation ගානක් අහලා තිබුණා. right ඒතර මෙතන අහලා තියෙන්නේ byte addressable computer එකක්. right ඒ කියන්නේ byte addressable computer එකක් කියනකොටම අපිට මතක් වෙන්න ඕනේ මේ කතා කරන්නේ memory එක ගැන කියලා. පරිගණකයක් byte යොමුගත නම් සහ එහි මතකයේ පවතින ඕනෑම byte එකකට ප්‍රවේශ වීමට බිටු 32ක යොමු භාවිතා කරන්නේ නම් address එක ගැන කියලා තියෙන්නේ. එහි මතකයේ භාවිතා කර හැකි උපරිම ප්‍රමාණය gigabyte වලින් කුමක්ද? right එතකොට මේක කොහොම සරල සමීකරණයක් අපිට තියෙන්නේ. අපි පාවිච්චි කරන්න ඕන සමීකරණය තමයි උපරිම මතක ධාරිතාව. මේකට විවිධ නම් කියනවා. ඔයගලන්ට මතක ඇති. නේද? මේක කියනවා උපරිම මතක අවකාශය කියලා කියනවා. right නැත්නම් උපරිම ලිපින අවකාශය කියලා කියනවා. right ඔය විදිහට විවිධ ඒවායින් අහනවා. කොහොම හරි ඒ අහන්නේ සම්පූර්ණ මතකය සම්පූර්ණ ධාරිතාව කියන එක තමයි ඔයගොල්ලෝ අඳුන ගන්න ඕනේ. ඒක කියනවා දෙකේ බලයක්
ඇඩ්‍රස් එකේ තියෙන සම්පූර්ණ බිටු ගණන නේද? right යොමු වේ ඇති මුළු බිටු. එතකොට වාට වෙනවා 232ක්. කැපැසිටි එක එන්නේ බයිට් කියලා. ඇයි බයිට් එන්නේ? බයිට් ඇඩ්‍රසබල් කියලා කියලා තියෙන නිසා. right ඇඩ්‍රසින් මොඩ් එක අනුව තමයි බයිට් ද බිට් ද කියන එක තීරණය වෙන්නේ. right එතකොට මේක අහන්නේ ගිගාබයිට් වලින්. එතකොට අපි 232ක් බයිට් කන්වර්ට් කරන්න ඕනේ ගිගාබයිට් වලට. right ඒ කියන්නේ බයිට් කිලෝබයිට් වෙලා කිලෝබයිට් මෙගාබයිට් වෙලා මෙගාබයිට් ගිගාබයිට් කරන්නයි තියෙන්නේ. 232 ඒ විදිහටම ගන්න පුළුවන්. බයිට් කිලෝබයිට් කරන්න 2.10ක් ඕනේ. කිලෝබයිට් මෙගාබයිට් කරන්න කිලෝබයිට් මෙගාබයිට් කරන්න ආයෙ 2.10ක් ඕනේ. මෙගාබයිට් ගිගාබයිට් කරන්න ආයෙ 2.10ක් ඕනේ. මේකේ සම්පූර්ණ උත්තරය එනවා 2.32 වෙනි බලය වැඩි කිරීම 2.30 වෙනි බලය කියලා. ඒ කියන්නේ 2 දෙවෙනි බලය ඒ කියන්නේ 4යි GB. right එතකොට මේ වර්කින් එක පෙන්නලා නොතිබ්බට ගැටලුවක් නැහැ. මෙතන වර්ක් වෙන විදිහ පෙන්නලා නොතිබ්බට ගැටලුවක් නැහැ. කෙලින්ම 2.32යි බයිට් කියලා දාලා ඒක කෙලින්ම 4GB කියලා ලියලා තිබ්බත් ලකුණු අරගන්න පුළුවන්. right අඩුපාඩු තියෙනවා නම් එයා එළියා ගන්න මම විනාඩියක් දෙන්නම්. හරි ඊළඟට අහලා තියෙනවා මෙහියුම් පද්ධතියක් තුළ ක්‍රමලේඛයක් හා ක්‍රියාවලියක් අතර සම්බන්ධතාවය කුමක්ද? දැන් ඔයගොල්ලන්ට මතක ඇති මේකම වෙන විදියකින් ඇහුවා 2012 දී. right එතකොට අපි papers analyze කරන එකේ සහ papers කරන එකේ තියෙන එක වටිනාකමක් ඒක. එනේ අපිට කරපු ඒවම නැවත හම්බ වෙනවා. එක එක ආකාරවලින්. right එතන මෙතන අහන්නේ මෙහෙයුම් පද්ධතියක් තුළ ක්‍රමලේඛයක් හා ක්‍රියාවලියක් අතර සම්බන්ධතාවය කුමක්ද? ක්‍රමලේඛයක් හා ක්‍රියාවලියක් අතර තියෙන සම්බන්ධතාවය තමයි ක්‍රමලේඛයක් ක්‍රියාත්මක වෙනකොට තමයි ක්‍රියාවලි කියන එක නිර්මාණය වෙන්නේ. right ඕක කිව්වනම් හරි. right මාකින් ස්කීම් එකේ තියෙන්නේ program process is a program in execution. right program can have multiple processes. right ක්‍රියාවලියක් යන වැඩසටහනක් ක්‍රියාත්මක වීමයි එක වැඩසටහනකට ක්‍රියාවලින් කීපයක් තිබිය හැකියි. ඔය අදහස ලියවිලා තියෙනවා නම් ලකුණු දෙකක් ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ගෙන් අහලා තියෙනවා මෙන්න මෙහෙයුම් පද්ධතියක මේ swapped out and waiting and swapped out and blocked කියන එක. right ප්‍රතිහරණය කළ රැඳී සිටින සහ ප්‍රතිහරණය කර අවිහිර කරන ලද කියන දැන් ඒ දෙන මොකටද තියෙන්නේ කියලා. right ඕකට උත්තරේ දෙන්න සත්ත්ව රූප සටහන මතක තියෙනවා නේද?
මතකයිද new කියලා state එකක් හම්බ වෙනවා එයාව admit කරන්න පුළුවන් waiting ඒ කියන්නේ රැඳී සිටින එහෙම නැත්නම් ready සූදානම් කියන state එක right ඒ state එකේ ඉන්න කට්ටිය තමයි running කියන state එකට යන්නේ ධාවනය වන ඔකට අපි කියනවා dispatch කරනවා කියලා යවනවා යැවීම කියලා අපි සිංහලෙන් කියන්නේ ඇඩ්මිට් කරනකොට අපි කියනවා තුල් කිරීම ඊට පස්සේ රන් වෙලා ඉවර වුණාම මෙයාව රිලීස් කරනවා මුදා හරිනවා එතකොට යාට එන්නේ terminated අවසන් කරන ලද කියන ස්ටේට් එක right එතකොට රන් වෙවි ඉන්න කෙනෙක්ට input output IO wait එකක් එහෙම නැත්නම් system interruption එකක් ආවොත් මෙයා block කියන state එකට මාරු වෙනවා right ඊට පස්සේ IO එක complete වුණාම නැවත යන්නේ waiting කියන තැනට running වලට යන්නේ නැහැ ඒ වගේම තමයි run වෙවි ඉන්න කෙනෙක්ට time out එකක් ආවොත් කාලය ගත වීමක් එයා නැවත waiting එකට යීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි මේ දෙන්නගේ වෙනම state දෙකක් තියෙනවා suspend කරන්න පුළුවන් මෙයාව swept out and waiting කියන තැනට right පස්සේ active කරන්න පුළුවන් activate block කියන කෙනාටත් ඔය වැඩේ වෙනවා swept out and block ප්‍රතිහරණය කළ සහ අවහිර කරන ලද කියන එක එතනට එන්නේ සස්පෙන්ඩ් කිරීමක් මත පස්සේ ඇක්ටිවේට් කරගන්න පුළුවන් right දැන් මේ බ්ලොක් වෙච්ච කෙනෙක් මේ swept out and block කියන ස්ටේට් එකේ ඉන්නකොට IO එක complete වුණොත් දැන් බ්ලොක් වෙලා ඉන්නකොට IO complete වුණාම ready එකට යනවා swept out and block වෙලා IO එක complete වුණොත් swept out and waiting කියන තැනට නැත්නම් swept out and waiting කියන state එක ඒ process එකට දෙනවා right ඕක තමයි සරල ක්‍රියාවලිය තත්ත්වය වෙනස් වෙන ආකාරය කොහොමද කියන එක නේ උත්තරින් කතා කරන්නේ අපේ පරිගණක පද්ධතියේ තියෙන process වල state එක තත්ත්වය කොහොමද මාරු වෙන්නේ right එතකොට මේ admit සහ terminated තත්ත්වයන් බොහොම ඉක්මනින් ඇති වී නැති වෙන තත්ත්වයන් කියලා සලකනවා ඒගොල්ලන්ට විශේෂ ඒ තත්ත්වයන් කියන ක්‍රියාවලිය පරිගණකයේ කොහෙවත් විශේෂයෙන් හොයාගන්න නැහැ කියලා තමයි සලකන්නේ කියන්නේ new කියන state එකට ආපු ගමන් එයාව ready එකට දානවා run වෙලා ඉවර වෙච්ච ගමන් terminate වුණා ඉවර වුණා ඒක හොයාගන්න නෑ spontaneous කියලා අපි කියනවා ඊළඟට මේ ready running block කියන කට්ටිය ඒ කියන්නේ ready running block කියන state එක තියෙන අපි සරලව හිතුවොත් state එක කියන්නේ label එකක් කියලා process එකට අලවන ඒ වගේ label එල්ලලා තියෙන process ටික තියෙනවා RAM එක ඇතුලේ right එතකොට මේ කට්ටිය ඉන්නේ RAM එක ඇතුලේ මේ state තුල තියෙන processors මේ state එක තියෙන process ඒ කියන්නේ swept out and block කියන state එකයි swept out and waiting කියන state එකයි තියෙන කට්ටිය ඉන්නේ hard disk එකේ ඕකට අපි කියනවා virtual memory එකේ ඉන්නවා කියලා right
එතකොට දැන් මෙතන අහන්නේ මේ මොකටද මේ දෙන්න ඉන්නේ කියලා. මේ swapped out and waiting, swapped out and block කියන කට්ටිය ඉන්නේ මොකටද? මේ swap කරන්න හේතු වෙන්නේ RAM එකේ තියෙන free space අඩු වුණාම. RAM එකේ space එක වැඩි කරගන්න ඕන වුණාම RAM එක ඇතුලේ තියෙන ටික සුද්ධ කරගන්න ඕනේ. right? එතකොට සමහර නෙමෙයි ගොඩාක් වෙලාවට RAM එක කියලා කියන්නේ බොහොම බිසි තැනක්. එන ටික කැල්කියුලේට් වෙනවා හෝ නැත්නම් මොනවා හරි ප්‍රොසෙසර්ස් වලට භාජනය වෙනවා. භාජනය වෙදී ඒ දේවල් ටිකත් එක තමයි මේන්ටේන් කරන්නේ. ඒතර ඕක ඇතුලේ මොනවා හරි ප්‍රොසෙසර්ස් තිබ්බොත් ඕනවට වඩා වැඩියෙන් වේට් වෙලා ඉන්නේ. සහ සැලකිය යුතු කාල ප්‍රමාණයක් බ්ලොක් ස්ටේට් එකේ ඉන්නවා. එහෙම ඉන්නකොට තම අලුතෙන් කට්ටියට මේ වුවමනාවක් තියෙනවා නම් RAM එකට OS එක මොකද කරන්නේ අර නිරන්තරයෙන් ක්‍රියාත්මක නොවන කට්ටියව විරත් කර හරිනවා hard disk එක පැත්තට. right? ඒක swapping කියන එක වුවමනා වෙන්නේ ඕන ඕකට. ප්‍රධාන මතකයේ ඉඩ හිස් අවකාශය නැත්නම් ඉඩ ලබා ගැනීම සඳහා తాවකාලිකව ප්‍රධාන මතකයේ තිබෙන යම් ක්‍රියාවලි ප්‍රමාණයක් මේ කියන virtual memory එකට ගෙන යාම. right? සත්ත්ව රූප සකහන මතක තිබීම ඔයගලන්ට වැදගත් වෙනවා. මොකද ඕකෙන් ඇතිතරම් ප්‍රශ්න අහනවා ඉස්සරහට යනකොටත් ඔබ තේරෙයි. right? එතකොට මේකේ උත්තරේ විදිහට ඒගොල්ලෝ දීලා තියෙන්නේ to suspend a process temporarily to the hard disk in order to free the memory to place another process in the main memory. right? තවත් ක්‍රියාවලියක් ප්‍රධාන මතකයට දැමීම සඳහා ප්‍රධාන මතකයේ ඇති හිස් අවකාශය. right? නැත්නම් ප්‍රධාන මතකයේ ඇති ඉඩ වැඩි කර ගැනීම වෙන්නේ. මේ කියන ස්ටේට් දෙක මාරු කරලා process එක ඒ කියන virtual memory එකට පවරනවා කියන idea එක තියෙනවා. මෙතන මේගොල්ලෝ මේ points ටික දීලා තියෙනවානේ. suspend a process. తాවකාලිකව අත්හිටුවනවා. temporary తాවකාලිකව. hard disk එහෙම නැත්නම් virtual memory. free the memory. මතකය නිදහස් කිරීම නැත්නම් then to place another process in the main memory. තවත් process එකක් ප්‍රධාන මතකයට තිබීමට අවශ්‍ය නිසා. right? ඒතර ඔය points ටික තියෙනවා නම් ඒ ටික ලකුණු 5ක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒක ලොකු ලකුණක්. ඒක නිසා නිරන්තරයෙන් ඔය ගැන අවධානය නම් තියාගන්න ළමයි. ඒ කියන්නේ 7 stage diagram එක ගැන MCQ එකේ අහන්න පුළුවන්. right? හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. බලන්න 10න් කීයද කියලා. හරි. තුන්වෙනි ප්‍රශ්නේ පැත්තට යමු. calculation එක තියෙන්නේ. ඒක නම් උගලන්ට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. 13 කියන කෙනා ධන සංඛ්‍යාවක්. ඒක නිසා එයාගේ 2's complement එක ඒකම හැරෙවුවම 19 කියන්නේ ඍණ සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාව මැනේජ් කරන්න නම් මුලින්ම ධන සංඛ්‍යාව ලියලා එයාගේ එකේ පාදයේ අනුපූර්ණය කරලා එයාව දෙකේ පාදයට එකතු කරන්න ඕනේ. right? එකේ පාදයේ අනුපූර්ණය කරා එකක් එකතු කරනවා. එතකොට දෙකේ අනුපූර්ණය කියන එක හම්බ වෙනවා. right? එතකොට ඒකට අදාළව 13 කියන කෙනාගේ උත්තරය ඕක. ඍණ 19 කියන කෙනාගේ උත්තරය වෙන්නේ ඔන්න ඕක. ඒව තියෙනවා නම් ලකුණු 3ක් ගන්න පුළුවන්. right? ඊළඟට දෙවෙනි එකෙන් අහලා තියෙනවා මේ calculation එක කොහොමද perform වෙන්නේ කියන එක නේද?
ඔව් ඉහත එක කොටසේ ලබාගත් දෙකෙහි අනුපූර්ණ සංඛ්‍යා භාවිත කරමින් 13 වෙනි 19 ගණනේ කර පිළිතුරු දෙකෙහි අනුපූරක ආකාරයෙන් ලබා ගන්න. එතකොට මෙතනදී සරලව මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ. එකතු කරාම මේ කියන උත්තරය ඔයගලන්ට හම්බෙනවා. දැන් ඒකට වෙනම එක ලකුණක් දීලා තියෙනවා. කලින් දෙන ලකුණු 3යි. හරි තුන්වෙනි කොටසේ අහලා තියෙනවා කොහොමද මේ ධන සහ ඍණ සංඛ්‍යාවක්ද කියලා. මේ දෙකේ අනුපූර්ණ සංඛ්‍යාව දිහා බලලා තීරණය කරන්න. right ඒකට ඔතනදී මුලින්ම කතා කරන්න ඕනේ කොහොමද ධනද ඍණද කියලා අඳුනගන්න කියන්නේ. right ධන සංඛ්‍යාවක් නම් most significant bit එක. මොහොමද පැත්තේ කෙළවරේම තියෙන bit එක. බිඳුව විදියට පවතිනවා. ඍණ සංඛ්‍යාවක් නම් ඒක විදියට පවතිනවා. right එතකොට ධන සංඛ්‍යාවක් නම් අපි මොකද කරන්නේ? අපිට කිසිම විශේෂ දෙයක් කරන්න දෙයක් නැහැ. කියන්නේ දෙකේ අනුපූර්ණය කරපු ධන සංඛ්‍යාවක් නම් යාම නිකම්ම ද්විමේ සංඛ්‍යාවට පරිවර්තනය කරා නම් sorry කෙලින්ම දශමේ සංඛ්‍යාවට පරිවර්තනය කරා නම් අදාළ දේ හොයාගන්න පුළුවන්. ඍණ සංඛ්‍යාවක් නම් තියෙන්නේ යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්ක ඔයාට අනුපූර්ණය කරාගෙන නැවත වතාවක් ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ දෙකේ අනුපූර්ණය ඔයාගේ උත්තරයට කරොත් වාට් නැවත වතාවක් එන්නේ අදාළ සංඛ්‍යාවේ ධන අගය. එතකොට ආයේ ධන අගය අරගෙන බලා ගන්නවා මොකක්ද තියෙන ඩිවයිස් මොකක්ද තියෙන අගය තියෙන්නේ. එතකොට දෙවෙනි ක්‍රමය තමයි අපි රිවර්ස් එකට කරන්නේ. right දැන් උදාහරණයක් විදිහට මෙතන තියෙන එකම ගැන කතා කරොත් ඔතන උත්තරය ඇවිල්ලා තියෙන්නේ ඍණ සංඛ්‍යාවක්. තියෙන්නේ 1 5යි 0.1 එතකොට මෙයාගෙන් අපි කියනවා මේ ඉන්නේ ඍණ සංඛ්‍යාව. right එතකොට අපි මොකද කරන්නේ? මුලින්ම මෙයාව ඉන්වර්ට් කරනවා. 0.5යි 1යි 0.1 ඊට පස්සේ එකක් එකතු කරනවා. එතකොට 0යි 1යි 1 right එතකොට මෙයාගෙන් නිරූපණය වෙන්නේ මෙයාගෙන් නිරූපණය වන අගයේ ධන අගය. මෙයා කවුද? මේ ඉන්නේ 4 නෙවෙයි 6. right එහෙම නැත්නම් වා රිවර්ස් එකට කරගෙන යනවා. රිවර්ස් එකට කරනවා කියන්නේ මොකක්ද? මේ තියෙන වාගේ දෙකේ අනුපූර්ණ අගය මුලින්ම මේකෙන් එකක් අඩු කරනවා. මොකද 2's complement වලදී අපි කරන්නේ අවසානයේ එකක් එකතු කරන එක. ඒ නිසා මෙතන මුලින්ම එකක් අඩු කරනවා. එතකොට වාට එනවා 1 1 1 1 1 බිඳුවයි 0.1 right දැන් මේ තියෙන්නේ ones complement අගය ඇවිල්ලා එයාව අනුපූර්ණය කරනවා. එතකොට එනවා 0.5යි 1යි 1යි 0. තේරුණාද ළමයි?
ඔව් ළමයි පැහැදිලිද? right හරි right ඊළඟට යමු. ඔව් B part එකේ තියෙන්නේ මොනවාද? උදාහරණ දෙන්න කියලා නේද? ඉතින් පහක් දක්වා ඇති ඉලෙක්ට්‍රෝන ව්‍යාපාර වර්ග සඳහා එකිනෙකට වෙනස් උදාහරණ හතරක් ලියන්න. දැන් උදාහරණ ලියනකොට අනිවාර්යෙන් කොහොමද මේ ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වෙන්නේ? කවුද විකුණුම්කරු කවුද ගැනුම්කරු කියන එක පැහැදිලිව මෙන්ෂන් කරගන්න ඕනේ. right එහෙම නැති වුණොත් උතන වැඩේ අවුල් වෙනවා. ඒ වගේම තමයි ඔයාට B2B වල කියන්නේ මේ ආකාරයේ ප්‍රශ්න වලට උදාහරණ දෙන්න කිව්වොත් මෙහෙම ක්‍රියාකාරකම් දීලා රියල් වර්ල්ඩ් එකේ සිද්ධ වෙන දේවල් ගැන හිතන්න යන්න එපා. ඔයාට එහෙම එකපාරට මතක් වුණොත් ගැටලුවක් නැහැ. නැත්තම් ඔයාට උදාහරණයක් හදලා ලියන්න පුළුවන්. right ඒතකොට මෙතන කියලා තියෙනවා B2B business to business. ගොඩක් දේවල් පාවිච්චි කරන්න පුළුවන් නේද? මම නිතරම ගන්න උදාහරණය සුපර් මාකට් එකක්. කිරි නිෂ්පාදන ආයතනයකින් කිරි පැකට් එක ගැනීම. ඒක රේටින්ග් එකට ගන්න එක මාර්ගගතව නිලට ගැනීම කියලා කියන්නේ. right කාසෙල් එකකින් ආයතනයකට වාහනයක් මිලදී ගැනීම. right පාවිච්චි කරන්නේ B2B විදිහට. right සාමාන්‍යයෙන් ඊළඟ B2C කියනවා business to consumer. right ව්‍යාපාරයෙන් පාරිභෝගිකයා. නේද? සුපිරියර්ස්කින් භාණ්ඩ මාර්ගගත වෙනවුම් කිරීම B2C. right ඊළඟට අපිට මාර්ගොර්ලෝසු වෙනද සලකින් මාර්ගගතව අත්ොර්ලෝසුවක් මිලදී ගැනීම. එතෙන්ද කියනවනේ තමන්ගේ පාවිච්චිය සඳහා කියනවා. right මොකද කන්සියුමර් එතන නිතරම ඕගොල්ලෝ කන්වින්ස් කරන්න බලන්න ඕනේ මේ නැවත විකිණීමේ පරමාර්ථයක් කියන්නේ ලාභ ලැබීමේ පරමාර්ථයක් බිස්නස් එකක් කිරීමේ පරමාර්ථයක් නැහැ කියලා දෙවෙනි පාර්ශවයට. right ඊළඟට C2C කියලා කියන්නේ consumer to consumer. එතනදී බොහොම පැහැදිලිව ඔයගොල්ලෝ කියන්න ඕනේ යම් කෙනෙක් විසින් භාවිතා කරන ලද භාණ්ඩයක් වෙන්න ඕනේ. right ඒක අනික් කෙනා මිලදී ගන්නෙ එයාගේ භාවිතය සඳහා. right ඔබට කියන්න පුළුවන් මා විසින් භාවිතා කරන ලද ජංගම දුරකථනය තවත් කෙනෙකුගේ භාවිතය සඳහා මාර්ගගතව විකිණීම. right පුද්ගලයෙකුගේ මෝටර රථයක් මාර්ගගතව තව කෙනෙක් භාවිතා කිරීම සඳහා මිලට ගැනීම. consumer to consumer. right බොහොම දැන් මේ මාර්කටිං ස්කීම් එක දිහා බලනකොට ඔය මාර්කටිං ස්කීම් එකේ ලකුණු දෙන්න ඕන පොයින්ට්ස් ටික විතරයි අතර කියලා තියෙන්නේ. ලිය වෙන්න ඕන විදිහ කියලා නෑ අතර. ලියන උත්තරවල අපි අනිවාර්යෙන් බලනවා අදාළ කට්ටිය ඉන්නවද කියලා. පාර්ශ්ව දෙක හරියට සඳහන් වෙලා තියෙනවද? මාර්ගගතව සිද්ධ වෙනවද කියලා තියෙනවද කියන්නේ. C2B consumer to behavior. ඕක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ලියන්න ගිහින් පටල ගන්නවද? consumer කියලා කිව්වම ආයතනයක් consume කරන දෙයක් තමයි යා විකුණන්න ඕනේ. මගේ මොබයිල් ෆෝන් එක මට විකුණන්න පුළුවන් මොබයිල් ෆෝන් අලුත් පරියා කරලා නැවත විකුණන ආයතනයකට. ඒක මාර්ගගතව කරොත් consumer to business sale එකක් වෙනවා.
මගේ වාහනය නැත්නම් පුද්ගලයෙකුගේ වාහනය අන්තර්ජාලය හරහා ආයතනයකට විකිණීම. right? Consumer to business transaction. පැහැදිලි? එතකොට ඔන්න ඔය වගේ අර ප්‍රායෝගික ජීවිතයේ කළ හැකි උදාහරණ ලියන්න. ඒක හරියටම මෙන්න මේ ආයතනයේ නම කියලා දාගෙන ලියන්න අවශ්‍ය නැහැ. right? business නම් business දෙකක් වෙන්න. right? ඊට පස්සේ transaction එක online සිද්ධ වෙනවා කියලා වෙන්න. පැහැදිලිද? ඕක එතකොට ඔයගොල්ලෝ හරියට ලියලා තියෙනවා නම් එකකට එක ගානේ ලකුණු 4ක් හම්බෙනවා. පැහැදිලිද ළමයි? ළමයි right. okay. ඊළඟ ප්‍රශ්න. එතනින් ඒ ප්‍රශ්න ඉවරයි 10න් කීයද කියලා දාගන්න. right. ඊළඟ එක තියෙන්නේ ER diagram සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක මොකක්ද අහන්නේ primary key එකයි foreign key එකයි අතර තියෙන සම්බන්ධතාවය ඔයගොල්ලන්ගෙන් අහන්න. right? එහෙම නැත්නම් primary key එක කියන්නේ මොකක්ද foreign key එක කියන්නේ මොකක්ද කියලා විස්තර කිරීමක් නෙවෙයි එතන තියෙන්නේ. right? එතකොට ඔක්කොනදී ඔයගොල්ලෝ කියන්න ඕනේ එක් වගුවක ප්‍රාථමිකය අතර තවත් වගුවක ආගන්තුකයා අතරක් ලෙස සැලකීමෙන් වගු දෙක අතර සම්බන්ධතාවයක් නිර්මාණය වෙයි කියන්නේ. right? ඒකට තමයි ලකුණු දෙන්නේ. ඔය කියලා තියෙන මෙතන when only foreign key definition is given 1 mark only. relationship එක ඇති වෙනවා කියලා හරියට කියලා තිබ්බොත් ලකුණු දෙකක් දෙන්න. ඒ ඔක්කොම ලකුණු දෙකයි හම්බෙන්නේ. ඒකට ඔයගොල්ලන්ගේ උත්තරේ complete උත්තරයක් වෙන්න ඕනේ. right. ඊළඟට B part එකේ කියලා තියෙනවා පෙන්වා ඇති ER සටහන සම්බන්ධයට රත්න සමුදා වගු ආකෘති වලට පරිවර්තනය කරන්න. capacity උපලක්ෂණය සඳහා captain vice captain member ආදී වශයෙන් වූ අගයන් පැවතිය හැකිය. right? ඒත් මේක many to many relationship එකක්. ඉතින් මේකේ scheme එක ලියන්න කිව්වොත් නේද? පහසුවෙන් අපි ලියා ගන්න ඕනේ. කොහොමද scheme එක ලියන්නේ? student කියලා පරාණක් ඕපන් කරගන්නවා. sport කියලා පරාණක් ඕපන් කරගන්නවා. අලුතෙන් table එකක් හැදෙනවා student sport. ඒ අලුතෙන් එකක් හැදෙන්නේ many to many එකක් අපි විසඳ ගන්න එහෙමයි. so student කියනවා student id එයා තමයි primary key එක වෙන්නේ name. sport එක කියනවා sport id name. student sport කියනවා student id එක අනිවාර්යෙන් එන්න ඕනේ. එහෙම තමයි එයා හදන්නේ. කියන්නේ entities දෙකේම ප්‍රාථමික අතුරු අරගෙන ඒක composite primary key එකක් කරනවා.
ඊළඟට මෙන්න මේ descriptive attribute තියෙනවා නම් මේ විදිහට පෙන්නන්න ඕනේ. ඒක ඔන්න ඔය විදිහට ස්කීම් එක ඇඳෙන්න ඕනේ. මෙතනින් අපිට පුළුවන් දැන් වරහන් වහන්න. right එතකොට ඔය විදිහට මැනේජ් කරගන්න පුළුවන්. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න මම විනාඩියක් දෙන්නම්. right එතකොට ඕකේ ලකුණු දීලා තියෙනවා ලකුණු 3ක්. හරි විදිහට මේව ලියනවට ඊළඟට අහලා තියෙනවා SQL සම්බන්ධ ප්‍රශ්න දෙකක්. SQL සම්බන්ධ ප්‍රශ්න දෙකේ අහලා තියෙන්නේ අපරකින්නමයි. ඉහත 4B කොටසේ ලබාගත් වගු ආකෘතීන් පදනම් කරගෙන පාසඳන් ප්‍රශ්න සඳහා පිළිතුරු දෙන්න. නායකයන් නොමැති ක්‍රීඩාවන්ගේ ලයිස්තුවක් ලබා ගැනීමට SQL වගන්තියක් ලියන්න. දැන් ප්‍රශ්නෙම කියලා තියෙනවා කැපැසිටි කියන එක්කෙනාට කැප්ටන් වයිස් කැප්ටන් මෙම්බර් ආදී වශයෙන් වූ වගයන් පැවතිය හැකිය කියලා. right එතකොට මෙතන අපි හිතුවොත් ස්ටුඩන්ට් ස්පෝර්ට් කියන ටේබල් එකේ data දානවා කියලා අපි හිතුවොත් S001 මේක SP001 කියලා ස්පෝර්ට් එක. ඊය එක 2000 capacity එක සමාන. right ඒ වගේම මෙතන තව තියෙන්න පුළුවන් many to many නේ. sorry මම මෙතන නම නෙවෙයි capacity එක ලියවෙන්න ඕනේ. අපිට මෙයා කැප්ටන් මෙයා වයිස් කැප්ටන්. තව එක්කෙනෙක් ගන්නවා 003 member. right ඒ වගේම තව එක්කෙනෙක් ගන්නවා මම මේ අරගන්නේ මේකේ මේ ඔයගලන්ට දේවල් පොඩ්ඩක් පෙන්නන්න. right දැන් මේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරය අරගෙන තියෙන විදිය පොඩි ගැටලුවක් තියෙනවා කියලා පෙන්නන්නයි මම මේක මෙතන ඇන්දේ. මේගොල්ලෝ කියලා තියෙන්නේ කැප්ටන්සි නැති නායකයින් නොමැති ක්‍රීඩාවන්ගේ ලයිස්තුවක් ලබා ගැනීමට SQL වගන්තියක් ලියන්න. දැන් මේ ටේබල් එකේ මේ තියෙන දත්ත ටික සැලකුවොත් නායකයෙක් නොමැති ක්‍රීඩාවක් කියලා අපිට අඳුරගන්න තියෙන්නේ කවුද? නායකයෙක් නොමැති ක්‍රීඩාව. ඔව් ළමයි මේ තියෙන data වලින් නායකයෙක් නොමැති ක්‍රීඩාවක්.
ඔව් ළමයි. නායකයෙක් නොමැති ක්‍රීඩාවක් මොකද්ද ළමයි? ක්‍රීඩාව කියලා කියන්නේ ස්පෝර්ට් ID එකක්. Right. Ritma SP002 එකට කැප්ටන් කෙනෙක් නැද්ද? SP003 එකට කැප්ටන් කෙනෙක් නැහැ. ඒක බොහොම පැහැදිලි. SP002 එකට මේ කැප්ටන් කෙනෙක් ඉන්නවනේ. නේ? තේරුණාද? එතකොට මෙතන කුවරි එකට උත්තරය අහලා තිබුණේ, ඒ කියන්නේ ප්‍රශ්නය අහලා තිබුණේ කැප්ටන්සි එකක් නැති ක්‍රීඩාවන් හෝ නායකයන් නොමැති ක්‍රීඩාවන් කියලා ඉස්තුවක්. ඒතර මේකේ නායකයන් නොමැති ක්‍රීඩාවක් කියලා මේකේ අහුවෙන්නේ මෙන්න මෙයා විතරයි. right? හැබැයි ඕකේ උත්තරේ ඒගොල්ලෝ අරගෙන තිබුණේ මෙන්න මේ විදිහට select අපි ක්‍රීඩාවන් කියලා ඉස්තුවන්නේ අහලා තියෙන්නේ. එතකොට sport ID from student sport right. ඊළඟට where clause එකේ ඒගොල්ලෝ ලියලා තියෙනවා where captaincy not equals right, not equals captaincy. ඕක තමයි මාකින් ස්කීම් එකේ තියෙන්නේ. දැන් මෙහෙම ලිව්වොත් ඔයාගේ අවුට්පුට් එක එනවා මොනවයිද? මෙන්න මේ හැම කෙනාම තේරෙනවා. මොකද SQL බලන්නේ පේලියෙන් පේලිය. right. එතකොට ඒ පේලියේ කැප්ටන් කෙනෙක් හිටියොත් එයා තේරුම් ගන්නවා ආ කැපැසිටි එක කැප්ටන් කියලා. ඒ පේලියේ වයිස් කැප්ටන් කෙනෙක් හිටියොත් එයා ඒක තේරුම් ගන්නේ කැප්ටන් කෙනෙක් නැති පේලියක් විදිහට. right. එතකොට එහෙම බැලුවොත් හරි විදියට බැලුවොත් මේ SP003 කියන එක තමයි මේ කියන ප්‍රශ්නට දාලා උත්තරේ එන්නේ. නමුත් කුවරේ කරන් කරාම ගොඩක් ඔයගලන්ට එන්න පුළුවන්. right. නමුත් ඒ විභාගයේදී ඔහොම ලියලා තිබ්බට ලකුණු දීලා තිබුණා. ඕක හරිනම් කියන්නේ අපිට view එකක් හදන්න පුළුවන් කියලා view එකක් හදලා ඒ view එකෙන් තමයි final result එක හරියටම ගන්න පුළුවන් වෙන්නේ. ඒක අපේ syllabus එකේ නෑ. right. මෙතනදී මේගොල්ලෝ නිවැරදි උත්තරේ විදිහට අපි විදිහට අරගෙන තියෙනවා. නමුත් ඒක හරියටම හරි ක්‍රියාවලිය නෙවෙයි කියන එක අපිට තියාගන්න. ඊළඟට අහලා තියෙන එකට ක්ලියර් ආන්සර් එකක් දෙන්න පුළුවන්. ඒක කියලා තියෙන්නේ නායකයෙකු ලෙස ඕනෑම ක්‍රීඩාවකට සහභාගී වන ශිෂ්‍යයන්ගේ ලයිස්තුවක්. ස්ටුඩන්ට් ID එකයි name එකයි ගන්න ඕනේ.
එතකොට ඔතන සිලෙක්ට් කරන් තියෙන්නේ ස්ටුඩන්ට් ID එකයි නේම් එකයි. ඒක බොහොම පැහැදිලි. කාගේ නේම් එකද මේ ගන්න හදන්නේ? ළමයාගේ නේම් එක නේද? එතකොට ඔතන අපි සිලෙක්ට් කරන්න ඕනේ ස්ටුඩන්ට් ID එකයි නේම් එකයි. right student ID select student ID ගැටලුවක් නැහැ repeat වෙන්නේ නැහැ ඉස්තෙන් කියන්න එපා student ID එකට කියන්න ඊළඟට අනිත් අරගන්න ඕන කෙනා තමයි name ගන්න කියලා තියෙන්නේ මොනවාද captain වෙන කෙනාගේ විස්තර ටික කැප්ටන් විදියට නම් වෙලා තියෙනවා නම් කවුරු හරි අන්න ඒගොල්ලන්ගේ ලයිස්ට්ුවක් ඕන්න. එතකොට select student ID name from දැන් මෙතන ගැටලුවක් වෙනවා. මෙතන අපි ලියන්න කියන්නේ නම. නම තියෙන්නේ මෙතන. right? ඊළඟට ක්‍රීඩාවන්ට අදාළව ඒ කියන්නේ ඕනෑම ක්‍රීඩාවකට සහභාගී වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ අදාළ ස්පෝර්ට් ටේබල් එකට දාන්න. right ඒ මතත් දැන් කැප්ටන්සි කියන එක ගැන කතා බහ කරලා තියෙන ස්ටුඩන්ට් ස්පෝර්ට් ටේබල් එක. ඊට ස්ටුඩන්ට් ටේබල් එක ඕනේ ස්ටුඩන්ට් ID එකයි නේම් එකයි ගන්න. හැබැයි නිකන් ස්ටුඩන්ට් ID එකයි නේම් එකයි අරන් තේරුමක් නැහැ. ඒක අපි ගන්න ඕනේ මේ ස්ටුඩන්ට් ස්පෝර්ට් එකේ කියවෙන දේට අදාළව. right එතකොට select student ID name from අපිට දෙකක් ගන්න වෙනවා. student student sports ඊළඟට අනිවාර්යෙන් ලියන්න ඕනේ where clause එක. අනිවාර්යෙන් ලියන where clause එකේ කවුද සමාන වෙන්නේ? වැඩි කියන්නේ tables දෙක අතර සම්බන්ධතාවය හදාගන්න. right? එතනදී සම්බන්ධතාවය හැදෙන්නේ student ID එකෙන් නේද? අපි කියනවා student ID equals to student sport dot student ID. right? Sorry, make a double quote set in name. right? ඔයිට අමතරව තව එක කන්ඩිෂන් එකක් තියෙනවා. මොනවාද? capacity එක equals captain කියලා දාන්න. equals right ඔන්න ඔය විදිහට තමයි SQL එක ලියවෙන්න ඕනේ. right මේකේ යාමක් තියෙන්නේ select distinct කියන එක පාවිච්චි කරලා තියෙනවා. distinct කියන එක ඒ තරම්ම ඉෆෙක්ට් වෙන්නේ නැහැ. from student sport where captaincy not equal කියන එක angle bracket එක පාවිච්චි කරලා තියෙන්නේ. so ඒ ගැටලුවක් නැහැ not equal sign එක පාවිච්චි කරලා ගැටලුවක් නැහැ. ඊළඟට මේ captain අරගන්න එකේ පේනවද? select student ID student.name ඒගොල්ලෝ reference ඔක්කොම අරගෙන ලියලා තියෙන්නේ. from student sport where student ID equal this thing and student sport capacity equals to captain. right එතකොට මුලින් ලියන එකට ලකුණු 3ක් දීලා තියෙනවා. පස්සේ ලියන එකට ලකුණු 2ක් දීලා තියෙනවා. බලන්න කහා. right ඔය highlight වෙලා තියෙන එක අනුව බලන්න කාගේද ඕකේ කියන එක.
right මේවා ලියනකොට නිතරම මම මතක් කරනවා spelling mistake කියම කරගන්න මේපා right අඩුපාඩු තියෙනවා නම් මේකෙන් බලන්න විනාඩියක් දෙන්න හරි right බලන්න උතන ළමයි 40න් කීයද කියලා දාලා මටත් ලකුණු එවන්න ළමයි කොහොමද ලකුණු තත්ත්වය 40න් හොඳයි රිද්මා බලන්න කොතනද වැරදුනේ කියලා right තව පොඩ්ඩක් ඉස්සරහට පන්න ගමු අපි චමත් තව ටිකක් ඉස්සරහට එමු හොඳයි නමුත් නේද 35 කියන මාක් එක ගැන තමයි අපි හොයන්න ඕනේ ඒක නිසා වැරදිච්ච ටික ලර්න් කරන්න ඒකයි වැදගත් වෙන්නේ right ඉන්දුවරි මොකද
right. හරි අපි ඉස්සරහට යමු. පළවෙනි ගාන හදලාද තියෙන්නේ හැමෝම? කවුද හදලා තියෙන්නේ පළවෙනි ගාන? alright okay රිද්මා. මෙතන කතා කරලා තියෙනවා S1 S2 S3 කියලා සංවේදක තුනක් ගැන දුම ගිනිදැල්ල හා තාපය පිරික්සීම සඳහා තියෙනවා කියලා. ඒගොල්ලෝ සක්‍රිය නම් 1 අක්‍රිය නම් 0 කියලා අරගන්නවා. එතකොට මේ කියලා තියෙනවා අවම වශයෙන් සංවේදක දෙකක් සක්‍රිය වන විට මෙම පද්ධතිය ස්වයංක්‍රීයව ගිනි අනතුරු ඇඟවීම සංඥා නිකුත් කරයි. ඉතින් ඕක ට්‍රුත් ටේබල් එකෙන් අඳින්න කියලා තියෙනවා. බූලිය ප්‍රකාශනයේ ලියන්න කියලා තියෙනවා. I think lazy අපේක්ෂව lazy ගානක් ඒක. right එතකොට සංවේදක තුන S1 S2 S3 කියලා අරගන්න පුළුවන් විභාගේ මේ පේපර් එකේ දීලා තියෙන නිසාම ඔයා ABC අරගන්නවා නම් ඒක ඩිෆයින් කරන්න ඕනේ. right ඒ වගේම අවුට්පුට් එක හරියට ඩිෆයින් කරගන්න ඕනේ. ඒ ටික හරියට සෙට් වෙනවා නම් ඒවට වෙනම එක ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ ට්‍රුත් ටේබල් එකේ මේ කියන අවුට්පුට් එක තියෙනවා. නේද? එතකොට ඔතන ඔයාගේ රටාව එහෙ මෙහෙ වුණොත් මෙන්න මේ දේවල් වලට එක ඇවිල්ලා තියෙනවා. මේ කම්බිනේෂන්ස් වලදී එක ඇවිල්ලා තියෙනවා. right එහෙම ඇවිල්ලා තියෙනවා නම් ලකුණු 4ක් අරගන්න පුළුවන්. ඒගොල්ලෝ SOP කියලාම කියලා දෙනවද නැහැ? SOP කියලාම කියලා නැහැ ලියන්න ඕන ප්‍රකාශය. ඒක නිසා ඔයාලට මේක ලියන්නත් පුළුවන්. POS ප්‍රකාශයක් ලියන්නත් පුළුවන්. right අවශ්‍ය නම් POS එකක් ලියන්නත් පුළුවන්. එතකොට ඒකට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟ කොටසේ කියලා තියෙන්නේ මේ ගේට් සර්කිට් එකට අදාළව තියෙන අවුට්පුට් එක අරගෙන ඒ අවුට්පුට් එක සිම්ප්ලිෆයි කරන්න කියලා නේද? මේකේ අවුට්පුට් එක ගන්න එක ලේසි. එතනට එන්නේ ABC. ඒක නිසා එළියට එනවා A.B.C. එතනින් A bar හැදෙනවා. BC තියෙන්නේ එළියට එනවා A bar dot B dot C. මෙතනින් C bar හැදෙන්නේ මෙතන තියෙනවා AB. so මෙතනින් එනවා A dot B dot C bar. Q වලට එළියට එනවා ABC plus A bar BC plus ABC bar. right මෙයාව තමයි සරල කරන්න කියලා කියන්නේ. right ඒක කියලා තියෙනවා බූලිය බීජගණිතය පාවිච්චි කරලා සරල කරන්න. right ඒකවල සරල කරනකොට ඒ නීති වලට අදාළව තියෙන නීති ටිකත් ලියලා පෙන්නන්න ඕනේ. right ඒකත් ඉතින් පළවෙනි එකෙන් BC ව එළියට ගන්න පුළුවන්. A plus A bar ඇතුළේ ඉතිරි වෙනවා. ABC bar එළියේ ඉන්නවා. මෙතන අපිට කියන්න පුළුවන් විකටන න්‍යාය කියලා. x dot y plus z x dot y plus x dot z කියන තියරි එක තමයි පාවිච්චි වෙන්නේ. ඊළඟට a dot a bar කියන්නේ 1යි plus abc bar. මෙතන ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය ප්‍රතිලෝම න්‍යාය a plus a bar. මේක වඩා හොඳයි x වලින් ලියනවා නම් x plus x bar සමාන 1යි. ඊළඟට bc plus abc bar වෙනවා
මොකද එකෙන් ගුණ වුණාම එමාගේමයි එන්නේ. එතකොට x.1 සමාන x කියලා ලියන්න පුළුවන්. ඊළඟට b අකුර එළියට ගන්නවා. අරගත්තම c bc බා කියලා එනවා. right. එතන මෙතනට හේතු වෙන්නේ x වාරයක් y z equal x.y x.z. right. ඊළඟට b වාරයක් ළමයි කපලක් ඉන්න මගේ අතින් වැරද්දක් වුණා. මෙන්න මෙතන. අවසානයේ මෙතන c a කියලා එනවා. හේතුව තමයි redundancy law එක නේද? x plus x bar dot y කියන කෙනා අපිට ලියන්න පුළුවන් x plus y කියලා. right. එතකොට මෙතන c තනියෙන් ඉන්නවා. c ගේ කම්ප්ලිමන්ට් එක තව එක්කෙනෙකුත් එක්ක ඉන්නවා. ඒතර කම්ප්ලිමන්ට් එක අමතක කරන්න පුළුවන්. එතකොට c plus a කියලා ලියා ගන්න පුළුවන්. right. ඔය විදිහට සුළු කරන්න පුළුවන්. ඔක වෙනස් විදිහකට සුළු කරගෙන යන්නත් පුළුවන්. අවසානයේ කොහොම හරි b වාරයක් c plus a කියන උත්තරේ එන්න ඕනේ. right. මාකින් ස්කීම් එකේ ලකුණු දීලා තියෙනවා. මෙයාව ෆිගර් අවුට් කර ගන්නවට එක ලකුණයි. workings ටිකට ලකුණු 4ක් දීලා තියෙනවා. right. mention of at least 2 algebraic rules. ඒකට ලකුණු දෙකක් වෙනම දීලා තියෙනවා. right. එතකොට ඔය විදිහට ඒකට ලකුණු 3ක් හම්බ වෙනවා. ඒ අනුව බලන්න පුළුවන් 15 කීයද කියලා ඒ ප්‍රශ්නෙට. right. බලන්න 15 කීයද කියලා. right. දෙවෙනි ප්‍රශ්නේ කවුද කරේ? මේකේ සර්කිට් එක අඳින්න කියලා තියෙනවා නේද? සර්කිට් එක අඳිනකොට වෙනම ලකුණු 3ක් දීලා තියෙනවා නේද? ඒක මූලික ద్వාර පාවිච්චි කරලා අඳින්න කියන්නේ. right. එතකොට බලන්න 15 කීයද කියලා. දෙවෙනි ගාන කවුද කරලා තියෙන්නේ? දෙවෙනි ගානේ පළවෙනි කොටස ඔයගලන්ට කරන්න බෑ. ISBN කියන එක ඔයගලන්ගේ සිලබස් එකේ නෑ දැන්. දෙවෙනි කොටස කරන්නත් බෑ. GSM ගැන කතා කරන්නේ නැහැ. GSM CDM එක ගැන ඔය තරම් දුරට කතා කරන්නේ නැහැ. B කොටස ඉඳලා කරගෙන යන්න පුළුවන්. කවුද දෙවෙනි ගාන කරලා තියෙන්නේ? කවුරුත් නැද්ද? B කොටස කරේ නැහැ. C එකද කරේ චමක්?
right හරි කමන්නේ අපි B කොටස ගැන කතා කරමුකෝ B එකේ අහලා තියෙන්නේ ඔය web server mail server proxy server DHCP server ගැන ලියන්න කියලා නේද ඒගොල්ලන්ගේ main function එක මොකක්ද කියලා අහලා තියෙන්නේ නේද ආදත්වැටි සේවාදායකයන්ගේ ප්‍රධාන කාර්ය ලබා දෙන්නේ right ඒතර web සේවාදායකයෙක් කියලා කියන්නේ වෙබ් පිටු අදාළ සේවා ලාභීන්ට නැත්නම් අනුග්‍රාහකීන්ට ලබා දීම right වෙබ් සර්වර් එක කරන්නේ ඒක වෙබ් සර්වර් එකක් නැතුව අපිට වෙබ්සයිට් එකක් හොස්ට් කරගන්න බෑ ඒක වෙබ් සර්වර් එකේ කරන්නේ වෙබ්සයිට් එක දරාගෙන ඉන්නවා ඒක වෙබ්සයිට් එක පාවිච්චි කරන පරිශීලකයන්ට වෙබ් පිටු සැපයීම සිද්ධ කරනවා right ඒක තමයි වෙබ් සර්වර් එකෙන් කරන්නේ යා ඒ වැඩේ පැය 24ම 365 දවසෙම සිද්ධ කරනවා right mail server කියන එක පොඩ්ඩක් ඔයගලට අලුත් වෙන්න පුළුවන් ඔයගලගේ සිලබස් එකේ පොඩ්ඩක් කතා කරන්නේ නැහැ right එතකොට ඒක සරලව අපිට තේරුම් ගන්න පුළුවන් දැන් අපි Gmail account එකට ලොග් වෙනවා Gmail account එකක් නැත්නම් Yahoo account එකක් කියලා කියන්නේ අපි පාවිච්චි කරන්නේ email server එක right ලෝකේ කොහේ හරි තැනක එක server එකක් ඇතුලේ අපි හැමෝගෙම Gmail නම් Gmail accounts තියෙනවා right Google ආයතනෙ maintain කරන තැනක එතකොට මට අවශ්‍ය වුණාම මගේ විද්‍යුත් තැපෑල බලා ගන්න නැත්නම් emails ටික බලා ගන්න මම username password දුන්නම ඒ අදාළ කම්පියුටර් එකට log වෙලා මට අදාළ මගේ account එකට දාලා ටික විතරක් මට පෙන්නේ. ඕගලන්ට Gmail account තියෙනවා නම් අපි හැමෝගෙම data ටික තියෙන්නේ කම්පියුටර් එකේ. නමුත් පෙන්නන්නේ මට අදාළ ටික විතරයි. ඒකට අපි කියනවා email service එකක් කියලා. email සේවාව සැපයීම. right proxy server කියලා කිව්වම ඔතන ප්‍රධාන කාර්යයන් කීපයක් ගැන කතා කරන්න පුළුවන්. ඔය ඕක විතරක් නෙවෙයි. මෙතන කියලා තියෙනවා ජාලයකට එක් අන්තර්ජාල සම්බන්ධතාවක් ජාලයක් තුළ ප්‍රශස්තව භාවිතා කිරීමට ඉඩ සැලසීම. right නැත්නම් පොදු IP ලිපිනයක් කරහා ජාලයකට පොදු IP එක ලිපිනයක් කරහා අන්තර්ජාලයට ප්‍රවේශ වීමට හැකියාව ලබා දීම. ඒ වගේම මොකද කියන්න පුළුවන් ජාල දෙකක් අතර ක්‍රියාත්මක වීමේදී නියෝජිතයෙක් වශයෙන් එක් ජාලයක නියෝජිතයෙක් වශයෙන් ක්‍රියාත්මක වීම. right ඒ වගේම ඒ දෙක තමයි සමහර ප්‍රධාන කාර්ය විදිහට අපිට කතා කරන්න තියෙන්නේ දැන් proxy එකක් වෙබ්සයිට් කැෂ් කරනවා කියලා දෙකුත් කරනවා වෙබ්සයිට් එකක් කැෂ් කරනවා කියලා කියන්නේ එයා විසිට් කරන වෙබ්සයිට්ස් මතක තියාගන්න right ඊට පස්සේ ඒවා අන්තර්ජාල සම්බන්ධතාව නැති වුණා ඒ මතකයේ තියෙන ටික ඇක්සස් කරන්න දෙනවා right DHCP server එක බොහොම පැහැදිලිව සේවාලාභී පරිගණකවල ඉල්ලීමට අනුව IP ලිපින ගතික ආකාරයට ලබා දීම සිද්ධ කරනවා. right එතකොට ඉන්ටර්නෙට් හරි කොහේ හරි IP address එකක් පාවිච්චි කරන්න ඕන නම් DHCP server එකකින් ඉල්ලුවම DHCP server එක ඔයා මේ වෙලාවට මේ IP එක පාවිච්චි කරන්න කියලා IP එක දෙනවා. right ඒකට ඔය ටික විස්තර වෙලා තියෙනවා නම් ලකුණු 4ක් හම්බ වෙනවා. උඩ අපිට ලකුණු කීයක් වෙනවද 4ක් වෙනවා නේද? 6ක් 2යි 4ක් වෙනවා yes. ඔව් B කොටසේ ඔයගොල්ලෝ එක කොටසකට ලකුණු 2 ගන්න ගන්න. ඒකට අර අපේ නැති වෙච්ච ලකුණු 4 උතන්ට දාගන්න පුළුවන්. B කොටසේ එක උත්තරයකට ලකුණු 2 ගන්න. එතකොට ලකුණු 8ක් සෙටල් වෙනවා.
ඊට පස්සේ අපිට කියලා තියෙනවා මේ network diagram එකක් හරියට කියලා. එතනදී ඔයාලට දීලා තියෙනවා devices set එකක්, switches දෙකක්, DHCP server එක ඊළඟට මේකද මේවා ටික සතුටුලා තිබ්බේ. ඔව්. මේ කියලා තියෙනවා ආයතනකේ සේවකයන්ට අන්තර්ජාල පාදක සේවා ලබා දීම සඳහා වෙබ් සේවාදායකයෙක්, තැපැල් සේවාදායකයෙක්, නියෝජන සේවාදායකයෙක් සහ DHCP සේවාදායකයෙක් ස්ථාපනය කර ඇත. එම ආයතනය තුළ ස්ථානීය ප්‍රතිශාලයකට සම්බන්ධ කළ පරිගණක 10ක් පවතී. මෙම පරිගණක 10 සඳහා IP ලිපින වෙන් කර ඇත්තේ ගතික ලෙස. පළවෙනි මේකට කියලා තියෙනවා ජාලයක පරිගණක සම්බන්ධ කිරීමට ප්‍රමාණවත් ජාල රැහැන් හා ජාල ස්විච් දෙකක් සපයා ඇතැයි උපකල්පනය කරන්න එක් ස්විචයකට උපරිම වශයෙන් පරිගණක 16ක් සම්බන්ධ කර හැකියි. ඔකට පළවෙනි එකෙන් අහලා තියෙනවා මෙම පරිගණක 10 ස්ථානීය ප්‍රතිචාරයට සම්බන්ධ කර ඇති ආකාරය දැක්වෙන ජාල රූප සටහනක් අඳින්න. ඉතින් ඕක හරිය ලේසි නේද? ස්විච් එක මේ විදිහට පෙන්නනවා. මෙතන PC1 මේක PC10 ඔය විදිහට 10ක් තියෙනවා කියලා පෙන්නනවා. right? ඒ වගේම මෙයාගේ DHCP server එකක් සම්බන්ධ කරලා තියෙන්න ඕන නේද? මොකද ගතිකව පැවරීම කරනවා නම් DHCP server එකක් අවශ්‍යයි. ඕක තමයි පළවෙනි පින්තූර වෙන්නේ. right? දෙවෙනි එකේ කියලා තියෙන වෙබ් සේවාදායකයා හා තැපැල් සේවාදායකයා අන්තර්ජාලය සම්බන්ධ කර ඇති ආකාරය දැක්වීමට වෙනත් රූප සටහනක් අඳින්න. දෙවෙනි එක ඇත්තටම අපිට අඳින්න වෙන්නේ අනිත් ස්විච් එක පාවිච්චි කරලා. මේක වෙබ් සර්වර් මේක මේල් සර්වර්. right? මේක ඉන්ටර්නෙට් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා අඳින්න කියලා දෙනවා. ඉතින් ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා නම් ඇත්තටම අපිට රවුටර් එකක් ඕනේ. නමුත් දැන් මේ ප්‍රශ්නේ අපිට රවුටර් එකක් දීලා නැහැනේ. ඒක නිසා අපි මෙයාව කෙලින්ම ඉන්ටර්නෙට් වලට ස්විච් එක හරහා ගන්නවා කියන තැනට උපකල්පනය කරන්න වෙනවා. හරි විදිහට ගත්තා නම් ස්විච් එකට රවුටර් එකක් සෙට් වෙලා රවුටර් එකෙන් තමයි ඉන්ටර්නෙට් යන්න ඕනේ. ඊළඟට කියලා තියෙනවා නියෝජ්‍ය සේවාදායකයෙක් භාවිතා කරමින් ස්ථානීය ජාලයට සම්බන්ධ කර ඇති පරිගණකවල අන්තර්ජාල සම්බන්ධය ලබා දීමට 100ක සහ 102 අඳින්න ජාල සටහන් දෙක සම්බන්ධ කර ඇති අයුරු පෙන්වනවා. ඒක හරිය ලේසි. තුන්වෙනි එකට උත්තරේ වෙන්නේ ඔයගොල්ලෝ නැවත මේ පින්තූර දෙක අඳින්න ඕනේ. ඇඳලා මේ ස්විච් එකේ එක කෙලවරක් DHCP එකේ එක පැත්තකට DHCP නේ proxy එකේ එක පැත්තකට අනිත් ආම් එක මේ ස්විච් එකකට කනෙක්ට් වෙනවා. proxy එකට විතරයි මෙහෙම points දෙකකින් කනෙක්ට් වීමේ හැකියාව තියෙන්නේ. වෙන එකම සර්වර් එකකටවත් එහෙම points දෙකක් නැහැ. එක මේ DHCP වගේ එක line එකකින් කනෙක්ට් වීම විතරයි. දැන් මෙයාට කියන arms තියෙනවා කියලා arms දෙකයි මෙයාට තියෙන්නේ. proxy එකට තමයි arms දෙකක් තියෙන්නේ. අනිත් පැයට one arm single arm තියෙන්නේ. right? ඒකට මේ සම්පූර්ණ කොට සම්පූර්ණ තමයි තුන්වෙනි එකට උත්තරේ වෙන්නේ. ඒක වෙනම ඕගොල්ලෝ ඇදලා පෙන්නන්න ඕන. නමුත් ওই විදිහට තමයි වැඩේ කම්ප්ලීට් වෙන්නේ. පැහැදිලිද? right. හරි. එහෙමනම් අදට අපි මෙතනින් සෙෂන් එක නතර කරමු. ඉරිදට මේක ඉතිරි කොටස අපි කතා කරමු. කතා කරාම අපිට 2013 පේපර් එක නතර කරගන්න ඉවර කරගන්න පුළුවන්. 2014 පේපර් එක එතකොට අපිට සෙට් කරගන්න පුළුවන් පන්තියේ තියෙන දවසට කතා කරන්න. right? හරි. මම ආයෙසරයක් ළමයි මැසේජ් එක දාන්නම්. ඕගොල්ලෝ මට කන්ෆර්ම් කරලා කියන්න. දෙමාපියන්ගේ කැමැත්ත කොහොමද මේක සිද්ධ වෙන්න ඕනේ කියලා.
හරි right ගිහිල්ලා එන්න නම් මම අදට මෙතනින් session එක නතර කරනවා right thank you very much